එනම් පාරිසරික කළමනාකරණය මාතෘකාව. අපි ගිය සතියේ කතා කරා සුපිරිසිදු නිෂ්පාදන සංකල්පය. සුපිරිසිදු නිෂ්පාදන සංකල්පයේදී ප්‍රධාන අරමුණු තුනක් තිබ්බා. ඒ අතරින් පළවෙනි එක තමයි අමුද්‍රව්‍ය භාවිතය අවම කිරීම. එතකොට ඕනෑම කර්මාන්තයකදී අනිවාර්යයෙන්ම පරිසරයට සුළු වශයෙන් හෝ බලපෑමක් සිද්ධ වෙනවා. කර්මාන්තමය වශයෙන් මොන හරි දෙයක් කරනවා නම් එතන අනිවාර්යයෙන්ම පාරිසරික බලපෑම අවම කරගන්න ආකාරයට තමයි කරන්න සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ පරිසරයට සිදුවන බලපෑම අවම වෙන්න ඕන. පරිසර දූෂණයකින් තොරව සංවර්ධනයක් නැහැ. හැබැයි එහෙම කියලා පරිසරය දූෂණය කරගෙන කරන සංවර්ධනයෙන් ඇති වැඩකුත් නැහැ. හරි. මෙන්න මේ අවස්ථා දෙක කළමනාකරණය කර ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් ක්‍රමවේද දෙකක් තියෙනවා. කියන්නේ කර්මාන්ත තිබ්බහම අනිවාර්යයෙන්ම පරිසරයට එකතු වෙනවා අපද්‍රව්‍ය. කර්මාන්තය නිෂ්පාදන ක්‍රියාවලිය තුලත් එකතු වෙනවා. ඒ වගේම නිෂ්පාදනයක් භාවිතය සහ භාවිතයේ නිරතලෑම තුලදීත් සිද්ධ වෙනවා පරිසර දූෂණය. මෙන්න මේ පරිසර දූෂණය අවම කිරීම සඳහා තමයි අපි අද වැඩි අවධානයක් යොමු කරලා කතා කරන්නේ. මෙන්න මේ පරිසර දූෂණය අවම කිරීම සඳහා ප්‍රධාන ක්‍රමවේද දෙකක් කතා කරනවා. right. අපි එතෙන් එන්න කලින් චුට්ටක් ලියාගමු පාරිසරික කළමනාකරණය කියලා මෙහෙම. ඕනෑම කර්මාන්තයකදී පරිසරයට අපද්‍රව්‍ය ලෙස වායුමය සංඝටක ද්‍රවමය සංඝටක සහ වායුමය සංඝටක ද්‍රවමය සංඝටක සහ ඝන ද්‍රව්‍ය එකතු වීම සිදුවේ. කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියකදී මෙම ද්‍රව්‍ය එකතු වීම නොවැළැක්විය හැකි වේ. කියන්නේ වළක්වන්නට හැකියාවක් නැහැ. අනිවාර්යෙන් එකතු වෙනවා. නොවැළැක්විය හැකි වේ. නමුත් ඒවා කළමනාකරණය මගින් පරිසරයට සිදුවන බලපෑම අවම කළ හැක. ඒ සඳහා අනුගමනය කරන ප්‍රධාන ක්‍රමවේද දෙකකි. එකකට අපි කියනවා නාල ප්‍රවේශය කියලා.
දෙවෙනි එක අපද්‍රව්‍ය ජනනය වීම වැළැක්වීම. එකකට කියනවා නාල ප්‍රවේශය කියලා, අනිකට කියනවා අපද්‍රව්‍ය ජනනය වීම වැළැක්වීම කියලා. දැන් ලියා ගන්න අනුගමනය කරන ප්‍රධාන ක්‍රම වේද දෙකකි. එක නාල ප්‍රවේශය end to pipe approach කියලා කියනවා. නාල ප්‍රවේශය දෙවෙනි එක අපද්‍රව්‍ය ජනනය වැළැක්වීම. සඳහා ක්‍රමයේදී අපද්‍රව්‍ය ජනනය වීම වැළැක්වීම සඳහා ක්‍රමය යොදනවා. එනම් පාරිසරික කළමනාකරණය යටතේදී ප්‍රධාන මාතෘකා දෙකක් කතා කරනවා. නාල ප්‍රවේශය සහ අපද්‍රව්‍ය ජනනය වීම වැළැක්වීම සඳහා ක්‍රමවේද. right. මාතෘකා කරගන්න නාල ප්‍රවේශය කියන එක. නාල ප්‍රවේශය කියන එක මාතෘකා කරගන්න. මොකක්ද මේ නාල ප්‍රවේශය කියලා කියන්නේ? මෙතෙන්දී යම්කිසි කර්මාන්තයකදී අපද්‍රව්‍ය ජනනය වෙනවා. මේක තමයි ගොඩාක් අනුගමනය කරන්නේ. අපද්‍රව්‍ය ජනනය වෙනවා කර්මාන්තයකදී. මොනවා මේ අපද්‍රව්‍ය ජනනය වෙන්න ඉඩ අරිනවා. හැබැයි මේ අපද්‍රව්‍ය පරිසරයට මුදා අරින්න ඕනේ. මේ අපද්‍රව්‍ය පරිසරයට මුදා හරින්න ඕනේ. එතකොට හැබැයි මේ අපද්‍රව්‍ය එලෙසම පරිසරයට මුදා හැරීමක් සිද්ධ කරන්නේ නැහැ. මෙන්න මේ පරිසරයට මුදා හැරීමේ අතරමැද ක්‍රියාවලියේදී මේක පිරිපහදු කරනවා. පිරිපහදු කිරීමේදී අනිවාර්යයෙන්ම මේ අපද්‍රව්‍යයේ තියෙන හානිකර භාවය අඩු කරනවා. අන්තරායකාරී බව අඩු කරනවා. මේ සුපිරිසිදු නිෂ්පාදන සංකල්පෙදිත් මේවම තමයි අපි කතා කරන්නේ. එහෙනම් මෙන්න මේ අපද්‍රව්‍ය වල තියෙන හිතන්නකෝ බැරලෝහ තියෙනවා. එහෙනම් බැරලෝහ ඉවත් කරනවා. පරිසරයේ මුදා හැරීමෙන්ට පෙර බැරලෝහ ඉවත් කරනවා. ඊළඟට මේගොල්ලන්ගේ විවිධාකාරයේ ෆොස්ෆේට් අයන, සල්ෆේට් අයන තියෙනවා. ඒවා එක්කෝ තඩුක කරනවා, එහෙම නැත්නම් හානිකර භාවයේ අඩු මට්ටමක දක්වා පහත හෙළනවා. මෙන්න අපද්‍රව්‍ය පිරියම් කරලා බැහැර කරනවා. දැන් මේකම තමයි සාමාන්‍යයෙන් අපි නගර සභාවකින් ගත්තාමත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. නගර සභාවේ ට්‍රැක්ටරේ ආපුවම ඒගොල්ලෝ අරන් යනවනේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වෙනම, ඊගාවට වීදුරු අපද්‍රව්‍ය, දි รา පත් කරන ද්‍රව්‍ය අරවමු කියලා. ඒකලේ ගෙනියන ද්‍රව්‍ය යම්කිසි ආකාරයකට පරිසරයට තමයි මුදා හරින්නේ. හැබැයි මුදා හැරීමට ප්‍රථම ඒවායේ තියෙන විෂ ද්‍රව්‍ය බැරලෝහ අරමුව අයින් කරන්න ඕනේ. වැඩි වෙනවද නැද්ද කියන එක දන්නේ right. එහෙනම් ලියමු නාල ප්‍රවේශය කියන්නේ යන්නවක. ලියන්න මෙහිදී අපද්‍රව්‍ය ජනනය වීමට ඉඩ හැර අපද්‍රව්‍ය ජනනය වීමට හැර පිටවන අපජලය අපවාතය, ඒ කියන්නේ දූෂණයට ලක් වෙච්ච වායු දූෂක තියෙන වායු අපවාතය හෝ අපද්‍රව්‍ය
හානිකර නොවන ද්‍රව්‍ය බවට පත් කර. හානිකර නොවන ද්‍රව්‍ය බවට පත් කර. හානිකර නොවන ද්‍රව්‍ය බවට පත් කර. හෝ හානිකර නොවන ද්‍රව්‍ය බවට පත් කර හෝ එක් අපද්‍රව්‍ය වෙන්වන ආකාරයට එක් අපද්‍රව්‍ය වෙන්වන ආකාරයට පිරියම් කර. ඒ කියන්නේ පිරිපහදු කරලා. එක් අපද්‍රව්‍ය වෙන්වන ආකාරයට පිරියම් කර. හෝ එහෙමත් නැත්නම් අපද්‍රව්‍ය වල අන්තරායකාරී බව. අපද්‍රව්‍ය වල අන්තරායකාරී බව. ඒ කියන්නේ විස සහිත ගතිය. මිනිස්සුන්ට හානි කරන්න තියෙන හැකියාව. අන්තරායකාරී බව. අඩුවන ආකාරයට තනුක කර. අන්තරායකාරී බව අඩුවන ආකාරයට තනුක කර. අන්තරායකාරී බව අඩුවන මට්ටමට තනුක කර. පරිසරයට බැහැර කරනු ලබයි. පරිසරයට බැහැර කරනු ලබයි. දැන් හොඳම උදාහරණයක් තමයි ලංකාවේ අපේ ජාතික විදුලි බල පද්ධතියට විදුලිය එකතු කරනවා ගල් ලඟුරු දහණේ මගින්. නොරොච්චුවලේ තියෙනවා ගල් ලඟුරු බලාගාරය. ඒ ගල් ලඟුරු වල තියෙනවා සල්ෆර්. මේ සල්ෆර් වාතයේ දහණය වුණාම ඇදෙනවා සල්ෆර් ඩයොක්සයිඩ්. එහෙනම් දැන් අපද්‍රව්‍ය විදිහට ඇවිල්ලා තියෙන්නේ සල්ෆර් ඩයොක්සයිඩ්. එතකොට මෙන්න මේ කියන සල්ෆර් ඩයොක්සයිඩ් පරිසරයට ඍජුවම මුදා හැරපුවාම වෙන්නේ මොකද්ද? පරිසර දූෂකයක් විදිහට යනවා. එහෙමනම් මේ සල්ෆර් ඩයොක්සයිඩ් පරිසරයට මුදා හැරීමට පෙර පිරියම් කිරීමක් කරනවා. මේක කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් තුලින් යවනවා. ඒකල එන වාතය තමයි පරිසරයට මුදා හැරෙන්නේ. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් තුලින් එන වාතය තමයි පරිසරයට මුදා හැරෙන්නේ. එහෙනම් මෙන්න අපද්‍රව්‍ය වල අන්තරායකාරී බව අඩු කරලා පිරියම් කරලා යනවා. උදාහරණයක්. ලියන්න උදාහරණ. ලියගන්න උදාහරණ. ගල් ලඟුරු දහණයෙන් පිටවන ගල් ලඟුරු දහණයෙන් පිටවන ගල් ලඟුරු දහණයෙන් පිටවන අපවාතයේ ඇති අපවාතයේ ඇති අපවාතයේ ඇති සල්ෆර් ඩයොක්සයිඩ් වායුව සල්ෆර් ඩයොක්සයිඩ් වායුව සල්ෆර් ඩයොක්සයිඩ් වායුව උණු දියර තුලින් යවා උණු දියර තුලින් යවා පිරිසිදු කර බැහැර කිරීම උණු දියර තුලින් යවා පිරිසිදු කර බැහැර කිරීම ඔන්න එකක් ඊළඟට හිතන්නකෝ මොනවා හරි කර්මාන්තයකින් පිටවනවා ජලය මේ ජලයේ එක්ක ආම්ලිකතාවය වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බාෂ්පිකතාවය වැඩි වෙන්න පුළුවන්. ජලයේ ආම්ලිකතාවය වැඩි වුණොත් බාෂ්පයක් එකතු කරනවා. බාෂ්පිකතාවය වැඩි වුණොත් අම්ලයක් එකතු කරලා ජලය උදාසීන මට්ටමට අරන් එනවා. උදාසීන මට්ටම කියන්නේ pH එකේ 7 දක්වා අඩු කරනවා හෝ වැඩි කරනවා. ඒ කරලා අපිට ජලය මුදා හරින්න පුළුවන් සාමාන්‍ය ජල මූලාශ්‍ර වල. right.
එහෙනම් ලියමු දෙවෙනි උදාහරණය. අප ජලයේ පවතින ඉහළ හෝ පහළ pH අගයන් අප ජලයේ පවතින ඉහළ හෝ පහළ pH අගයන් ඉහළ හෝ පහළ pH අගයන් උදාසීන කර බැහැර කිරීම. උදාසීන කර බැහැර කිරීම. උදාසීන කර බැහැර කිරීම. තව එකක් හිතන්නකො ලෝහ නිස්සාරණය හෝ ලෝහ කර්මාන්තයකදී. එතෙන්දී ජලයේ තියෙනවා බැර ලෝහ අඩංගු වෙනවා. එතකොට ඒ බැර ලෝහ අදාළ පරිශ්‍රය තුල ඒ කියන්නේ පිරියම් කිරීමේ පරිශ්‍රය තුල රඳවාගෙන බැර ලෝහ වලින් තොර ජලය උදාහරණයක් පුළුවන් පරිසරය. තවත් උදාහරණයක්. දැන් දෙවෙනි එක ඊගාව එක. ඊගා උදාහරණය. ලෝහ කර්මාන්ත ශාලාවකින් පිටවන අප ජලයේ ඇති ලෝහ කර්මාන්ත ශාලාවකින් පිටවන අප ජලයේ ඇති බැර ලෝහ නිකල් කැඩ්මියම් ආසනික් ඒ වගේ දේවල් මර්කරි බැර ලෝහ පිරියම් කර වෙන් කිරීමෙන් පසු පරිසරයට මුදා හැරීම. එහෙනම් යම්කිසි පරිසර පද්ධතියකට වන හානිය අවම කිරීම සඳහා කර්මාන්තයකදී අපද්‍රව්‍ය වශයෙන් පිටවන ජලය, වාතය හෝ ඝන අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීමට පෙර ඒවායේ අන්තරායකාරී බව එහෙම නැත්නම් හානිකර භාවය අඩු කරලා පරිසරයට මුදා හැරීමේ ක්‍රියාවලියට කියනවා නාල ප්‍රවේශය කියලා. මේ විභාගයේදී අහලා තිබුණා පරිසර රසායනයේ ප්‍රශ්නවලදී. ඒවා පැහැදිලි කරන උදාහරණත් එක්කම තමයි අහන්නේ. එහෙනම් යම්කිසි රසායනික කර්මාන්තයකදී පිටවෙන යම් රසායනික ද්‍රව්‍යයන් කෙලින්ම පරිසරයේ මුදාහරණයක වළක්වනවා පිරියම් කිරීම මගින්. යම්කිසි රසායනික ද්‍රව්‍යයක් ඉවත් කරන්න බැරි නම් ඒක තනුක මට්ටම දක්වා අන්තරායකාරී බව අඩු කිරීම දක්වා අඩු කරනවා. කියන්නේ අඩු අන්තරායකාරී මට්ටම කියන්නේ මිනිසුන්ට හානි කිරීම දෙන මට්ටම. ඊට වඩා පහළ මට්ටමකට ඒකේ තියෙන සාන්ද්‍රණිය අඩු කරනවා. තනුක කරලා පරිසරයට මුදාහරනවා. මෙන්න මේ ක්‍රමවේදයට අපි කියනවා නාල ප්‍රවේශය කියලා. ඊළඟ ක්‍රමවේදය තමයි අපද්‍රව්‍ය ජනනය වීම වැළැක්වීම සඳහා ක්‍රමෝපායන් යෙදීම. එන ලියන්න දෙවෙනි එක. අපද්‍රව්‍ය ජනනය වීම වැළැක්වීම සඳහා ක්‍රමවේද භාවිත කිරීම. right. සුපිරිසිදු නිෂ්පාදනයකදී
ප්‍රධානතම අරමුණක් තමයි මෙන්න මේ අපද්‍රව්‍ය ජනනය වීම අවම කිරීම කියන්නේ. ඒ කියන්නේ අපි මේ දැන් කතා කරන්නේ සුපිරිසුදු නිෂ්පාදන සංකල්පය කියන එක නෙවෙයි. මෙතෙන්දී සාමාන්‍ය කර්මාන්තයකදී අපද්‍රව්‍ය ජනනය වෙනවා. ඒ අපද්‍රව්‍ය පිළියම් කරපු ආකාරය තමයි අපි කතා කරේ ඉස්සෙල්ලා. දැන් කියන්නේ අපද්‍රව්‍ය ජනනය වන ආකාරයේ අඩුවන ආකාරයට නිෂ්පාදන ක්‍රියාවලිය සැකසුම් කිරීම. ඔන්න ඔතෙන්දී ඔය කියන සංකල්පයේ සම්බන්ධ වෙනවා සුපිරිසුදු නිෂ්පාදන සංකල්පයත් එක්ක. අපි කිව්වා අමුද්‍රව්‍ය අපද්‍රව්‍ය බවට පත් වෙනවා. අමුද්‍රව්‍ය භාවිතය අවම කරනවා. ඊළඟ නිෂ්පාදන ක්‍රියාවලිය වෙනස් කරනවා. මම මේ කතා කරන්නේ ගිය සතියේ කතා කරපු ටික. නිෂ්පාදන ක්‍රියාවලිය වෙනස් කරනවා. අර නිෂ්පාදනය සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය වෙනස් කරනවා. අන්න ඔය කියන කතන්දරත් එක්කම තමයි මේක සම්බන්ධ වෙන්නේ. අපද්‍රව්‍ය ජනනය වීම දැන් අවම කරනවා. වළක්වන්න බැහැ. නමුත් අවම කරන්න පුළුවන්. ඒ අවම කිරීම සඳහා නිෂ්පාදන ක්‍රියාවලිය වෙනස් කරන්න පුළුවන්. නිෂ්පාදන ක්‍රියාවලිය වෙනස් කරන්න පුළුවන්. එහෙනම් අපද්‍රව්‍ය අවම කිරීම සඳහා නිෂ්පාදන ක්‍රියාවලිය වෙනස් කිරීම යටතේ අපිට උදාහරණ කීපයක් ගන්න පුළුවන්. right එන ලියමු. මෙහිදී යම් කාර්මික නිෂ්පාදනයක නිෂ්පාදන ක්‍රමවේදය වෙනස් කිරීම තුළින් ජනනය වන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කළ හැක. ජනනය වන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කළ හැක. මෙහිදී ප්‍රධාන අමුද්‍රව්‍යයන්ගේ පිරිපහදු කිරීමේ ක්‍රියාවලියක් හෝ අන්තරායකාරී බවින් අඩු අමුද්‍රව්‍ය සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය තුළ භාවිත කළ හැක. යන උදාහරණය බලශක්තිය නිෂ්පාදනය සඳහා අඩු සල්ෆර් ප්‍රතිශතයක් සහිත ගල් ලඟුරු භාවිත කිරීම. එතකොට මම ඉස්සල්ලා කිව්වේ කියුනේ සල්ෆර් ඩයොක්සයිඩ් පිට වෙනවා ගල් ලඟුරු දහණයෙන්. ඒක පිරිපහදු කරනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් තුලින් යවලා ඒකල පරිසරයට මුදා හරිනවා.
දැන් මෙතෙන්දී සල්ෆර් ප්‍රතිශතයේ අඩු ගල් ලඟුරු භාවිතා කරන තුලින් සල්ෆර් ඩයොක්සයිඩ් ජනනය වීම මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒ කියන්නේ අපද්‍රව්‍ය ජනනය වීම අඩු වෙනවා. ලියාගන්න දෙවෙනි එක. සාපේක්ෂව බැරලෝහ ප්‍රමාණය අඩු. සාපේක්ෂව බැරලෝහ ප්‍රමාණය අඩු. ෆොස්ෆේට් බැරලෝහ ප්‍රමාණය අඩු ෆොස්ෆේට් පොහොර නිපදවීම මගින් පරිසරයට අන්තරායකාරී පොහොර එකතු වීම අවම කළ හැක. මොන නමුත් මේ ක්‍රියාවලී දෙකේදීම අපද්‍රව්‍ය අපිට එකතු වීම පාලනය කරනවා මිසක්ක වළක්වන්න හැකියාවක් නැහැ. ඒ හින්දා අපද්‍රව්‍ය ජනනය වීම වැළැක්විය නොහැකි කරුණක් නිසා අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ක්‍රමවේද තියෙනවා. එහෙනම් අපි ඊගාව මාතෘකාව කරගන්නවා අපද්‍රව්‍ය කළමනාකරණය. අපද්‍රව්‍ය කළමනාකරණය. මාතෘකා කරගන්න අපද්‍රව්‍ය කළමනාකරණය. අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා සංකල්පයක් තියෙනවා 3R කියලා. අලුත්ම සංකල්පය 4R කියලාත් ගන්නවා. හොඳට මතක තියාගන්න. යම්කිසි කාර්මික නිෂ්පාදනයකදී පිට කරනු ලබන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා යොදා ගන්නු ලබන ශිල්පීය ක්‍රමයට තමයි කියන්නේ 3R නැත්නම් 4R කියලා. සිලබස් එකේ තියෙන්නේ නම් 3R. හැබැයි එක සැරයක් විභාගෙදී ආලා තිබ්බා 4R කියන්නේ මොකක්ද කියලා. ඒත් මේකම තමයි. මෙතන පළවෙනි එක reduce. කියන්නේ අවමකරණය. අපද්‍රව්‍ය ජනනය කරන එක අඩු කරනවා. ඊළඟට මේ නිකන් නයන්නද කොහෙද නේ? නෑනේ. අවමකරණය. ඊළඟට reuse. නැවත නැවත භාවිතා කරනවා. ඊළඟට recycle. ප්‍රතිචක්‍රීකරණය. මෙන්න මේ තුනට අමතරව 4R සංකල්පයේදී භාවිතා කරනවා recovery කියලා එකක්. ඇතැම් අවස්ථාවල ඒක භාවිතා කරනවා repair කියලා. එතකොට හතරක් එනවා. නමුත් මේක සිලබස් එකේ කොහෙවත් දක්වලා නැහැ. එහෙමනම් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා භාවිතා කරන ශිල්පීය ක්‍රමවේද අපි කියනවා 3R concept එක කියලා. එහෙනම් හොඳට මතක තියාගන්න 3R concept එක ඉන්නේ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා. right. එහෙනම් ලියමු එතන. අපද්‍රව්‍ය කළමනාකරණය යටතේ කර්මාන්ත ආශ්‍රිතව සිදුවන
අපද්‍රව්‍ය ජනනය වීමේ ක්‍රියාවලිය අපද්‍රව්‍ය ජනනය වීමේ ක්‍රියාවලිය අවම කිරීම සඳහා යොදා ගනු ලබන කළමනාකරණ සංකල්පය කළමනාකරණ සංකල්පය 3R ලෙස හඳුන්වනු ලැබේ. 3R කියලා මෙහෙමයි ලියන්නේ. 3R ලෙස හඳුන්වනු ලැබේ. දැන් යටදී අංක 1 reduce REDUC reduce අඩු කිරීම නැත්නම් අවම කිරීම. දෙවෙනි එක reuse නැවත නැවත භාවිතා කිරීම. reuse නැවත නැවත භාවිතා කිරීම. reuse තුන්වෙනි එක recycle ප්‍රතිචක්‍රීකරණය එහෙනම් යම්කිසි කර්මාන්තයකදී ඔන්න ලියා ගන්න බැරි වෙච්ච අය තමන්ගේ වචනේ ලියා ගන්න. යම්කිසි කර්මාන්තයකදී නිපද වෙන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා ඇති කළමනාකරණ සංකල්පයක් තමයි 3R කියලා කියන්නේ. ඒක කොටස් තුනකින් සමන්විත වෙනවා. reduce, reuse සහ recycle. reduce කියන්නේ අවම කිරීම, reuse කියන්නේ නැවත නැවත භාවිත කිරීම, recycle කියන්නේ ප්‍රතිචක්‍රීකරණය කිරීම. මෙන්න මේක තමයි කළමනාකරණ ශිල්පීකරණය. මාතෘකා කරගන්න reduce කියන එක නැත්නම් අවම කරන්නේ. අවම කරණය. එතෙන්දී දැන් අපි මේ මොකද්ද මේ කල්පනාකරණය කරන්න ලැහැත්ති වෙන්නේ? අපද්‍රව්‍ය ජනනය වීම. එහෙමනම් අපද්‍රව්‍ය කියන්නේ ඔයගලන්ට මතක ඇති මම සුපිරිද නිෂ්පාදන සංකල්පයේදී කිව්වා අපද්‍රව්‍ය කියන්නේ අමුද්‍රව්‍යම තමයි. මොකද අමුද්‍රව්‍ය වලින් කොටසක් තමයි ඉන්නේ අපද්‍රව්‍ය බවට පත් වෙන්නේ. එහෙමනම් මේ කියන අපද්‍රව්‍ය ජනනය වීම අඩු කිරීම සඳහා අමුද්‍රව්‍ය භාවිතය අඩු කරන්න පුළුවන්. අමුද්‍රව්‍ය භාවිතය අඩු කිරීම අපද්‍රව්‍ය ජනනය වීම අඩු වීමට හේතු වෙනවා. මේක තමයි සුපිරිසිදු නිෂ්පාදන සංකල්පයේදී ප්‍රධානතම සංකල්පයක් විදිහට ගන්න. අමුද්‍රව්‍ය භාවිතා කිරීම අඩු කරලා අපද්‍රව්‍ය ජනනය වීම අඩු කරනවා. right. එතෙන්දී මෙන්න මේ අමුද්‍රව්‍ය වඩා ඉහළ ගුණාත්මක බවින් යුත් අමුද්‍රව්‍ය වුණොත් අපද්‍රව්‍ය බවට පත්වන ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. වඩාත් ගුණාත්මක බවින් යොම කල්පැනීමට ආසන්නය නැති අන්න ඒ වගේ අමුද්‍රව්‍ය භාවිතා කරනවා. ඒ වගේම අපද්‍රව්‍ය වලින් තොර අන්තරායකාරීව වඩු අමුද්‍රව්‍ය. ඒ කියන කතන්දර ඔක්කොම මෙන්න මේ ගණයට එනවා. එහෙනම් අපි එතන යටින් ලියමු. මිහිදී අපද්‍රව්‍ය ජනනය වීම අවම කිරීම සඳහා
මෙහිදී අපද්‍රව්‍ය ජනනය වීම අවම කිරීම සඳහා නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය අවම ලෙස භාවිත කරනු ලැබේ. අමුද්‍රව්‍ය අවම ලෙස භාවිත කරනු ලැබේ. උදාහරණයක් තමයි ඔයගොල්ලෝ දකිනවා වෙළඳ පොලේ තියෙනවනේ විවිධ ඇසුරුම් ද්‍රව්‍ය. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම සමහර සබන් කැට තියෙනවා. ඇතුලේ පොලිදීන් හරි මොන හරි ආවරණයකින් ආවරණය කරලා ඊගාවට ඇසුරුම් කරන්නේ පහසුව තමයි පෙට්ටියක් දාලා තියෙනවා. ගන්නකො ටූත් පේස්ට් වගේ දේවල් අනිවාර්යෙන් තියෙනවනේ. කිරිපිටි පැකට්. එතකොට මෙතෙන්දී මෙයා මොකද්ද මේ? මේක තමයි නිෂ්පාදිතේ. මෙයා මොකද්ද වෙන්නේ? අපද්‍රව්‍ය බවට පත් වෙනවා. එහෙනම් නිෂ්පාදනය කරනකොටම මේ ප්ලාස්ටික් ආවරණය නැත්නම් කාඩ්බෝඩ් ආවරණය පාවිච්චි කරේ නැත්නම් අපද්‍රව්‍ය ජනනය වීම මොකද වෙන්නේ? අඩු වෙනවා. මේ සරල දේවල්. right නියමු ඒ යටතේ උදාහරණ ආවරණ දෙකක් හෝ වැඩි ගණනක් සහිත ආවරණ දෙකක් හෝ වැඩි ගණනක් සහිත පාරිභෝගික භාණ්ඩ වෙනුවට පාරිභෝගික භාණ්ඩ වෙනුවට එක් ඇසුරුමක් සහිත විකල්ප අසුරන යොදා ගැනීම. විකල්ප අසුරන යොදා ගැනීම. ඊළඟට අපි ගත්තොත් එහෙම CFL වගේ බල්බ් එකක්. මේ බල්බ් එකේ ආයු කාලය ඉවර වුණාම පරිසරයට දාන්න ඕනේ. එතකොට මේ පරිසරයට දාද්දී මෙයාගේ තියෙනවා බැරලෝව. දැන් නිෂ්පාදන කාලය තුලදී නෙමෙයි භාවිතයෙන් පස්සේ මේක කොහොමත් අපද්‍රව්‍යයක් වෙනවා. ඒ අපද්‍රව්‍ය ඊගාවට පරිසරයට එකතු වෙනවා. එතෙන්දී මේ බැරලෝහ නැති බල්බ් එකක් යොදාගත්තොත් මෙන්න මෙයා කොහොමත් එකතු වෙනවා. මෙයා එකතු වෙන්නේ අඩු කර ගන්න පුළුවන්. ඒ සඳහා LED බල්බ් වලට මාරු වෙන්න පුළුවන්. එන ලියන්න. දෙවෙනි උදාහරණය. පරිසරයට හානිකර භාවය අඩු. පරිසරයට හානිකර භාවය අඩු. LED බල්බ භාවිතය මගින්
බැර ලෝහ වර්ග එකතු වීම බැර ලෝහ වර්ග එකතු වීම අඩු කළ හැක. බැර ලෝහ වර්ග එකතු වීම අඩු කළ හැක. ඊළඟට මේවා මේ සුපිරිසිදු නිෂ්පාදනයකදී කතා කරා. සාමාන්‍යයෙන් CFC වායු වෙනුවට ශීතකාරක වායු විදියට R600A එහෙම නැත්නම් R600 වගේ ගෑස් එකක් පාවිච්චි කරපුවාම පරිසරයට උදාහරණ අපද්‍රව්‍ය ප්‍රමාණය අවම වෙනවා. දැන් ලියාගන්න ඊගා උදාහරණය. සාමාන්‍ය ශීතකාරක වායු වෙනුවට සාමාන්‍ය ශීතකාරක වායු වෙනුවට පරිසරයට හානි කර නොවන R600A වැනි වායුන් භාවිතය මගින් අහිතකර අපද්‍රව්‍ය පරිසරයට එකතු වීම අවම කළ හැක. අහිතකර අමුද්‍රව්‍ය පරිසරයට එකතු කිරීම අවම කළ හැක. ඊළඟට අපි ගත්තොත් එහෙම සාමාන්‍ය යකඩ භාණ්ඩ වෙනුවට මිශ්‍ර ලෝහ සහිත භාණ්ඩ මේවා විකාශනය අඩු එහෙම නැත්නම් ගැලවනයිස් කරේවා. උදාහරණයක් විදිහට යකඩ බාල්දියක් වෙනුවට ගැලවනයිස් කරපු බාල්දියක් ගත්තොත් එහෙම ඒක දිගු කාලයක් පවතිනවා. එතකොට යම්කිසි නිශ්චිත කාලයකදී පරිසරයට එකතු වන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කරගන්න පුළුවන්. එන ලිමීගම එක. විකාශනය අඩු භාණ්ඩ සහ උපකරණ භාවිතය තුළින් විකාශනය අඩු භාණ්ඩ සහ උපකරණ භාවිතය තුළින් ඒවා දිගු කාලයක් භාවිත කිරීමට හැකි වීමෙන් යම් නිශ්චිත කාල සීමාවක් තුළ භාණ්ඩ නිපදවීම සඳහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය ප්‍රමාණය
යොදා ගන්න ලබන අමුද්‍රව්‍ය ප්‍රමාණය අවම කළ හැක. අවම කළ හැක. යොදා ගන්න ලබන අමුද්‍රව්‍ය ප්‍රමාණය අවම කළ හැක. ඔන්න reduce කියන එකට දැන් ලියා ගන්න reuse නැවත නැවත භාවිත කිරීම. reuse කියන්නේ නැවත නැවත භාවිතා කිරීම. නැවත නැවත භාවිතා කරනවා. දැන් උදාහරණයක් විදිහට අපි කඩේට ගිහිල්ලා මොන හරි බඩු ගේන්න shopping bag එකක් ගෙනාවොත් එහෙම ඒක ඊට පස්සේ ගෙනාවට පස්සේ අහක් කළා දානවා. ඒක පරිසරයට අපද්‍රව්‍ය විදිහට එකතු වෙනවා. හැබැයි අපි ඒ කඩේ යන මල්ල ගෙනිච්චොත් එහෙම රෙදි මල්ලක් එහෙම නැත්නම් ඔය පම් මල්ලක් වගේ එකක්. ඒක විසි කරන්නේ නැහැනේ. ආයෙ හොදලා හරි නැවත භාවිතා කරනවා. ඒ කියන්නේ යම්කිසි භාණ්ඩයක් විවිධ කාර්යයන් සඳහා නොඑක් විට භාවිතා කරොත් මේ කියන්නේ වරක් පාවිච්චි කරලා ඉවතලක් නැතුව දිගටම පාවිච්චි කරොත් පරිසරයට අපද්‍රව්‍ය විදිහට එකතු වෙන ප්‍රමාණය අවම කරගන්න පුළුවන්. ඔන්න reuse කියන එකට උදාහරණයක්. තව උදාහරණයක් තමයි සාමාන්‍යයෙන් අර තියෙනනේ වතුර බෝතල් කියන්නේ පෙට් බෝතල් කියන. ඒ තියෙන්නේ පොලිඑතිලීන් ටෙරිප්තලේට් කියන එක තමයි තියෙන්නේ. ඔන්න සාමාන්‍ය ජල බෝතල් වෙනුවට වීදුරු බෝතල් භාවිතා කරනවා නම් එහෙම නැත්නම් ওই පැණි බීම බෝතල් වෙනුවට ඉස්සර නම් වීදුරු ආවේ වීදුරු බෝතල් භාවිතා කරනවා නම් ඒවා පරිසරයට ඉවත් කිරීමට අවශ්‍යතාවයක් නැහැ නැවත නැවත භාවිතා කරන්න හැකියාව තියෙනවා. ඔන්න reuse කියන එක උදාහරණයක්. එන නියමු ඒ අර්ථයෙන් යම් භාණ්ඩයක් වරක් පමණක් භාවිත කර යම් භාණ්ඩයක් වරක් පමණක් භාවිත කර ඉවත දැමීමෙන් සිදුවන අපද්‍රව්‍ය ජනනය වීම අවම කිරීම reuse යන්නෙන් අදහස් කෙරේ. උදාහරණ වරක් භාවිත කර ඉවතලන පොලිතීන් බෑග් වෙනුවට නැවත නැවත භාවිත කළ හැකි රෙදි බෑග් වලට යොමු වීම. දෙවෙනි උදාහරණය වරක් භාවිත කර ඉවතලන
වරක් භාවිත කර ඉවතලන වරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් බෝතල් වෙනුවට ප්ලාස්ටික් බෝතල් වෙනුවට ප්ලාස්ටික් බෝතල් වෙනුවට වීදුරු බෝතල් භාවිත කිරීම වීදුරු බෝතල් භාවිත කිරීම වීදුරු බෝතල් භාවිත කිරීම ඊළඟට අපි ගත්තොත් එහෙම දැන් යම්කිසි කර්මාන්තයකදී උණු ජලය භාවිතා කරනවා නම් ඒ උණු ජලය පරිසරයට මුදා හැරීම තුළ පරිසරයේ දූෂණය වෙනවා. එන්න ඒ උණු ජලය වෙනත් ආකාරයක යම්කිසි නිෂ්පාදන ක්‍රියාවලියක උණුසුම් කිරීමේ ක්‍රියාවලියක් සඳහා යොදා ගැනීමේ හැකියාව තියෙනවා. එන්න තුන්වෙනි උදාහරණය යම් කර්මාන්තයකදී සිසිලන පද්ධතිය සඳහා යොදා ගනු ලබන සිසිලන පද්ධතිය සඳහා යොදා ගනු ලබන සිසිලන පද්ධතිය සඳහා යොදා ගනු ලබන ජලය වෙනත් කර්මාන්තයක රත් කිරීමේ ක්‍රියාවලියක් සඳහා යොදාගත හැකි වීම. නැත්නම් යොදා ගැනීම. රත් කිරීමේ ක්‍රියාවලියක් සඳහා යොදා ගැනීම. රත් කිරීමේ ක්‍රියාවලියක් සඳහා යොදා ගැනීම. හරි. එහෙනම් ඊගාව සංකල්පයට එනවා රීසයිකල්. ප්‍රතිචක්‍රීකරණය. ප්‍රතිචක්‍රීකරණය. ඊළඟ ඊගාවක රීසයිකල්. මෙතෙන්දී අදහස් කරන්නේ මෙන්න මේක. යම්කිසි භාණ්ඩයක් හිතන්නකො මෙන්න මේක කියලා. මේ පෑන. මේ පෑනේ තින්දේරු නම් මේක ඉවත් කරනවා. එතකොට මෙයාගේ අඩංගුවනේ මේ ප්ලාස්ටික් ද්‍රව්‍ය උණු කරලා නැවත එක්ක මේ පෑනම එහෙම නැත්නම් වෙනත් භාණ්ඩයක් නිපදවීම සඳහා මේ අමුද්‍රව්‍ය භාවිතා කරන එකට අපි කියනවා රීසයිකල් කියලා. ඒ කියන්නේ යම්කිසි භාණ්ඩයක් නිෂ්පාදනයෙන් පස්සේ ඒ අමුද්‍රව්‍ය නැවත පිළිපහදු කිරීමකින් හෝ පිළිපහදු නොකිරීමකින් එලෙසම ගොඩාක් වෙලාවට පිළිපහදු කරලා නැවත වෙනත් ද්‍රව්‍යයක් නිපදවීම හෝ එම ද්‍රව්‍යම නිපදවීම සඳහා භාවිතා කිරීමට අපි කියනවා රීසයිකල් ප්‍රතිචක්‍රීකරණය කරනවායි කියන්නේ. ඒ සුපිරිසිදු නිෂ්පාදන සංකල්පයේදී ප්‍රතිචක්‍රීකරණය කරේ එවෙලේ අපද්‍රව්‍ය බවට පත්වෙන ද්‍රව්‍ය නැවත පිළිපහදු කරලා යොදනවා නිෂ්පාදන ක්‍රියාවලිය. මෙතෙන්දී මේක භාවිත භාණ්ඩේ නිපදවලත් ඉවරයි, භාවිතා කරලත් ඉවරයි. භාවිතයෙන් පස්සේ තමයි රීසයිකල් කරනවායි කියලා කියන්නේ. ඒ පටලවා ගැනීම තියාගන්න එපා ඔය අවස්ථාවේදී. එහෙනම් ලියමු. මෙහිදී සිදු කරනු ලබන්නේ අදාළ නිෂ්පාදනයේ ආයු කාලය අවසන් වූ පසු එම අමුද්‍රව්‍ය යොදා ගනිමින්
එම අමුද්‍රව්‍ය යොදා ගැනීමෙන් එම භාණ්ඩයම හෝ එම භාණ්ඩයම හෝ එම භාණ්ඩයම හෝ වෙනත් භාණ්ඩයක් නිපදවා ගැනීමයි. එම භාණ්ඩයම හෝ වෙනත් භාණ්ඩයක් නිපදවා ගැනීමයි. එනම් මෙහිදී අමුද්‍රව්‍ය චක්‍රීකරණය වීමක් සිදුවේ. එනම් මෙහිදී අමුද්‍රව්‍ය චක්‍රීකරණය වීමක් සිදුවේ. අමුද්‍රව්‍ය චක්‍රීකරණය වීමක් සිදුවේ. මේ උදාහරණ පාවිච්චියෙන් පසු ඉවතලන ලෝහ භාණ්ඩ උණු කර නැවත එම භාණ්ඩයම හෝ වෙනත් භාණ්ඩ නිපදවීම ඊයටදී අපි ලියන්න පුළුවන් තඹ යකඩ වැනි ලෝහ පිරිසිදු කර උණු කර කම්බි තැනීමට යොදා ගැනීම. ඔයගොල්ලෝ දන්නවා ප්ලාස්ටික් ආකාර දෙකක් තියෙනවා තාපයේ හැසිරීම අනුව. තාප ස්ථාපන ප්ලාස්ටික් සහ තර්මෝස්ටැට් සහ තාප සුවිකාර්ය ඒවා. තාප සුවිකාර්ය කියලා කියන්නේ තාපයේ දීමකින් නැවත හැඩය වෙනස් කර භාවිතා කරන්න පුළුවන්. දැන් තාප සුවිකාර්ය ප්ලාස්ටික් භාවිතයෙන් පස්සේ භාජන උණු කරලා නැවත එක්කෝ එම භාණ්ඩයම හෝ වෙනත් භාණ්ඩයක් නිපදවීම සඳහා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට පොලිතීන් වර්ග උණු කරලා ඊළඟට ගන්නවා ඔය ඔයගොල්ලෝ දැකලා ඇති ඔය මේ කුණු එහෙම දාන්න තියෙන කළු පාට බෑග් එකක්. කුණු බාල්දි වලට එහෙම දාලා තියෙන්නේ. අන්න ඒක හදන්න ගන්න. එන ලියන්නේ ඊගා උදාහරණය. තාප සුවිකාර්ය ප්ලාස්ටික් භාවිතයෙන් පසු උණු කර නැවත එම භාණ්ඩයම හෝ
වෙනත් භාණ්ඩ නිපදවීම සඳහා යොදා ගැනීම. නැවත එම භාණ්ඩයම හෝ වෙනත් භාණ්ඩ නිපදවීම සඳහා යොදා ගැනීම. ඊළඟට ඔයගොල්ලෝ දැකලා තියෙයි ටවුන් වල තියෙනවා නාඩාර් කඩ. නාඩාර් කඩ කියන්නේ පරණ පත්තර බෝතල් යකඩ කෑලි අරම එකතු කරන්නේ. මෙන්න මේගොල්ලෝ තමයි ඔය රීසයික්ලින් වලට බඩු භාණ්ඩ එකතු කරන්නේ. පත්තරේම මිටි ගණන් ගහලා දෙනවා කාඩ්බෝඩ් එකේ. ඒවා මොකද කරන්නේ? ඒවා ගෙනහිල්ලා නැවත හොඳට අඹරනවා. අඹරලා ඒ පල්ප විරංජනය කරලා නැවත කඩදාසි සහ කාඩ්බෝඩ් නිපදවීමට යොදා ගන්නවා. ඉතින් තුන්වෙනි උදාහරණය. පාවිච්චි කරන ලද කාඩ්බෝඩ් කඩදාසි වර්ග නැවත පල්ප බවට පත් කර විරංජනය කර නව කඩදාසි සහ කාඩ්බෝඩ් නිපදවීම. නව කාඩ්බෝඩ් සහ කඩදාසි නිපදවීම. ඔන්න අපි කතා කරා අපද්‍රව්‍ය කළමනාකරණයේ තියෙන ත්‍රිආර සංකල්පය. ඊළඟට පාඩම අවසන් කිරීම සඳහා තව මාතෘකා දෙකක් තියෙනවා. එකක් තමයි අපජලය පිළියම් කිරීම, අනිත් එක තමයි ඝන අපද්‍රව්‍ය කළමනාකරණය. එන ලියා ගන්න අපජලය පිළියම් කිරීම. අපජලය පිළියම් කිරීම. මොනවද මේ අපජලය කියලා කියන්නේ? අපජලය කියන්නේ යම්කිසි කර්මාන්තයකින් පස්සේ ඉවතලන ජලය. නැත්නම් ගෘහාසිත කටයුතු වලදී ඉවත් කරනු ලබන ජලය. මේවට තමයි අපජලය කියලා කියන්නේ. ඊට මේවයි අඩංගු කරන විවිධ රසායනික සංඝටක තියෙනවා. කාබනික සංඝටක තියෙනවා. සත්තුන්ගේ මල ද්‍රව්‍ය අපද්‍රව්‍ය තියෙන ඔක්කොම තියෙනවා. ඊළඟට කැලිකසල තියෙනවා. එනේ මේකෙදි තියෙනවා කාබනික දිය වෙච්ච ඒවා තියෙනවා ද්‍රව්‍ය. ඊගවට ඝන අපද්‍රව්‍ය විදියට තියෙනවා. අකාබනික ද්‍රව්‍ය තියෙනවා. වැලි වගේ දේවල් තියෙනවා. මෙන්න මේවා අයින් කළා මේ ජලය වෙනත් කර්මාන්තයක් සඳහා උදාහරණයක් විදිහට කෘෂි කර්මාන්තය. එහෙම නැත්නම් ගංගා ඇලදොලකට මුදා හැරීම දක්වා පිරිසිදු කිරීම තමයි අපි කියන්නේ අපජල කළමනාකරණය කියලා. එතකොට ලංකාව වගේ රටක මේ අපජලය පිරිපාදු කරලා බීම සඳහා යොදා ගැනීමක් සිදු කරන්නේ එතකොට ගොඩාක් රටවල අපජලය බීමට යොදාගන්නේ නැහැ. ඒකට හේතුව බීමට ජලය පිරිසිදු කරන්න ගියාම ඒකට පසුවාසතිය වගේ එහෙම නැත්නම් විද්‍යුත් කාන්දු පෙරණිය වගේ ඊටාත්ම අධික වියදමක් දරන ක්‍රමවේද වලට යන්න වෙනවා. ඒනයි අපජලය සාමාන්‍යයෙන් පිරිපාදු කරලා ඒවා ජල විශාල ජල බොඩිස් වලට මුදා ගන්නවා. ඒ කියන්නේ ගඟවල වලට එහෙම දානවා. මේක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. මෙන්න මේ අපජලය ගත්තාම එහි අඩංගු වන ද්‍රව්‍යයන් පිළිබඳ අපිට පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ. හේතුව වියෝගත මාදිලී ප්‍රශ්නයකදීම අහන්න ඉඩ තියෙනවා.
විගත මාදිලී ප්‍රශ්නයකදී අහන්න පුළුවන් වෙනවා අපජලයේ අඩංගු වෙන මොන මොනවාද සංඝටක කියන්නේ. හරි. ලියාගමු ඉස්සෙල්ලාම අපජලය කියන්නේ මොකක්ද කියලා. විවිධ කර්මාන්තවලදී ජලය යොදා ගනු ලබයි. විවිධ කර්මාන්තවලදී ජලය යොදා ගනු ලබයි. යන උදාහරණ පිරිසිදු කාරකයක් ලෙස. පිරිසිදු කාරකයක් ලෙස. දෙවෙනි උදාහරණය තාප හුවමාරු මාධ්‍යයක් ලෙස. තාප හුවමාරු මාධ්‍යයක් ලෙස. ඊළඟට ද්‍රාවකයක් ලෙස. ද්‍රාවකයක් ලෙස. ඊළඟට අමුද්‍රව්‍යයක් ලෙස. අමුද්‍රව්‍යයක් ලෙස. එතකොට මෙන්න මේ කියන ආකාරවලදී මොනම ආකාරයෙන් හෝ ජලය කර්මාන්තයක් සඳහා යොදාගත්තත් පස්සේ ජලය ඉවත් කරනකොට ඒවයි අඩංගු වෙනවා විවිධ ආකාරයේ ද්‍රව්‍යයන්. අලුත් වලකින් ලියන්න. අදාළ කර්මාන්ත ක්‍රියාවලිය අවසානයේදී මෙම ජලය ඉවත් කරනු ලබයි. ඉවත් කරනු ලබයි. එහිදී එම ජලයේ විවිධ ද්‍රව්‍ය යම් ප්‍රතිශතයන්ගෙන් අඩංගු වේ. එන අභිලයාගමු සුළු මේ සාමාන්‍ය මාතෘකාවක් විදිහට අපජලයේ අඩංගු ද්‍රව්‍ය. අපජලයේ අඩංගු ද්‍රව්‍ය. ලියාගන්න මාතෘකාවක් විදිහට අපජලයේ අඩංගු ද්‍රව්‍ය. ඉවරද දැන්? අපජලයේ අඩංගු වන ද්‍රව්‍ය. මේක හොඳටම බලා ගන්න පුළුවන් අර නුවර ටවුන් එක මැදි වුඩ් ෂෙඩ් එකේ යන කානුව දිහා බැලුවනම් කර්මාන්ත හෝටල් ඊගාවට කිරිමුද තියෙනේම ඔක්කොගෙම තියෙන ජරාව තමයි ඒකේ. අපජලය. මේකේ තියෙන ගොඩාක් කලාවට ඝන අවලම්බිත ද්‍රව්‍ය සහ පාවෙන ද්‍රව්‍ය. දැන් ලියාගන්න අංක 1 ඝන අවලම්බිත සහ
ඝන අවලම්බිත සහ පාවෙන ද්‍රව්‍ය. ඝන අවලම්බිත ද්‍රව්‍ය සහ පාවෙන ද්‍රව්‍ය. ඊළඟට මේකේ තියෙන්න පුළුවන් ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම BOD ඉල්ලුම ඉහළ නම් වල ලබන රසායනික ද්‍රව්‍ය. ඒ කියන්නේ ශුද්‍රජීවීන්ට වියෝජනය කළ හැකි කාබනික සංයෝග තියෙන්න පුළුවන් මේ කාර්මික අපචලය. එහෙනම් ලියන්න දෙවෙනි එක ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුමට ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුමට දායක වන සුරජීවීන්ට වියෝජනය කළ හැකි කාබනික ද්‍රව්‍ය. සුරජීවීන්ට වියෝජනය කළ හැකි කාබනික ද්‍රව්‍ය. ඊළඟට තියෙන්න පුළුවන් මේකේ අකාබනික ද්‍රව්‍ය. අකාබනික ද්‍රව්‍ය තියෙන්න පුළුවන්. මෙන්න මේ අකාබනික ද්‍රව්‍ය අතර තියෙන්න පුළුවන් ලවණ වර්ග. සෝඩියම් ක්ලෝරයිඩ්, ඇමෝනියම් ක්ලෝරයිඩ්. මෙන්න මේ ලවණ වර්ග තියෙන්න පුළුවන්. ඊළඟට බැර ලෝහ තියෙන්න පුළුවන්. කැඩ්මියම්, ආසනික් මේ වගේ ලෝහ තියෙන්න පුළුවන්. ඊළඟට විවිධාකාරයේ ෆොස්ෆේට වර්ග, සල්ෆේට වර්ග තියෙන්න පුළුවන්. නයිට්‍රේට ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. තුන්වෙනි එක ලියා ගන්න අකාබනික ද්‍රව්‍ය. අකාබනික ද්‍රව්‍ය. ඊට ඉස්සරහින් ලියා ගන්න විවිධ ලවණ වර්ග. විවිධ ලවණ වර්ග වරන් ඇතුලේ sodium chloride, ammonium chloride, කම එකක් බැර ලෝහ වර්ග. බැර ලෝහ වර්ග CD ධන 2 කැඩ්මියම්, CR ධන 3 ක්‍රෝමියම්, PB ධන 2 lead, ඊයම්, HD ධන 2 mercury රසදිය. සහ විවිධ අයන වර්ග. NO3 රින නයිට්‍රේට, PO4 රින 3 ෆොස්ෆේට, සල්ෆේට. වෙනි ද්‍රව්‍ය. ඊළඟට කරන්න පුළුවන්
විවිධ විෂදායී කාබනික සංයෝග. එහෙනම් අංක 4. විෂදායක කාබනික සංයෝග. විෂදායක කාබනික සංයෝග. වරන් ඇතුළේ දාගන්න. ක්ලෝරිනීකృత හයිඩ්‍රෝකාබන්. ක්ලෝරින් අඩංගු වන හයිඩ්‍රෝකාබන. ක්ලෝරිනීකృత හයිඩ්‍රෝකාබන. ක්ලෝරිනීකృత හයිඩ්‍රෝකාබන. ඊළඟට ඇරෝමැටික සංයෝග. ඇරෝමැටික සංයෝග. පලිබෝධ නාශක. පලිබෝධ නාශක. ළඟ අංක 5. ආම්ලික හෝ භාෂ්මික සංයෝග. ආම්ලික හෝ භාෂ්මික සංයෝග. ආම්ලික හෝ භාෂ්මික සංයෝග. ඊගාවට අංක 6. ව්‍යාධි ජනක ශුද්ධ ජීවීන්. ව්‍යාධි ජනක ශුද්ධ ජීවීන්. ඊළඟට ජලයේ ද්‍රවිත වායු වර්ග. ජලයේ දී වෙලා තියෙන වායු වර්ග. වරන් ඇතුළේ දාගන්න හයිඩ්‍රජන් සල්ෆයිඩ් H2S, ඇමෝනියා. සාමාන්‍යයෙන් විස වායු. එතකොට මෙන්න මේ අපජලයේ තියෙන මෙන්න මේ කියන සංයෝග 100% ඉවත් කරන්න බැහැ සාමාන්‍යයෙන් අපජලයේ පිළියම් කිරීමේ ක්‍රියාවලියකදී. එහෙම 100% ඉවත් කරනවා නම් ඒවකට විද්‍යුත් කාන්ද පෙරණ වගේ ඔස්වාසති මෙතඩ් යොදා ගන්න ඕනේ. ඒවා ඉතාමත්ම මිලාදිකයි. ගොඩක් වෙලාවට සංවර්ධනය වෙච්ච රටවල් පවා ඒවා යොදාගන්නේ බොහොම අඩුවෙන්. ඒක මේ අපජලයේ පිළියම් කරපුවාම ඒ අපජලයේ ඔය කියන සංඝටක යම්කිසි මට්ටමක් දක්වා අඩු කරනවා. 100% ඉවත් කිරීමක් කරන්නේ නැහැ. හැබැයි අපි බීමට ගන්නව නම් ජලය ඔය ව්‍යාධි ජනක සුළු ජීවීන් අරමුන් ඔක්කොම අයින් කරලා දාන්න ඕනේ. නමුත් සාමාන්‍ය ප්‍රමාණයට බැරලෝවල අවම සාන්ද්‍රණයක් පවතින්න පුළුවන්. එන හුලඟක් යනවා ලයිට් එකක් දන්නේ නැහැ. රයිට්. එහෙනම් අපි එනවා අපජලයේ පිරියම් කිරීම. මාතෘකාව ලියා ගන්න අපජලයේ පිරියම් කිරීම. අපජලයේ පිරියම් කිරීම. අපජලයේ පිරියම් කිරීම. අපජලයේ පිරියම් කිරීමේ ප්‍රධාන අදියර තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ප්‍රාථමික පිරියම් කිරීම. ප්‍රාථමික පිරියම් කිරීම.
මේ ප්‍රාථමික පිරියම් කිරීම කියන්නේ තනිකරම යාන්ත්‍රික ක්‍රමවේදයක්. උදාහරණයක් විදිහට මේ ජලයේ තියෙන ඝන අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා මෙතනින් දැල් කෑල්ලක් දාලා මේකට වතුර පුරවනවා. ඒකද මේකේ තියෙන ඝන අපද්‍රව්‍ය ඔක්කොම නැදිලා මේ ටැංකියට එනවා ඝන අපද්‍රව්‍ය වලින් තොර ජලය. ඝන අපද්‍රව්‍ය වලින් තොර ජලය එනවා. මෙන්න මේකට අපි කියනවා ස්ක්‍රීනින් කියලා. කුඩා දැල් කෑල්ලක් දාලා වතුර ගලාගෙන යන දීපම අපද්‍රව්‍ය ඔක්කොම මේක නැදෙනවා. අපද්‍රව්‍ය වලින් තොර ජලය, ඝන අපද්‍රව්‍ය වලින් තොර ජලය මේකට එකතු වෙනවා. ඊට පස්සේ මේ ටැංකිය පොඩ්ඩක් මේ ආකාරයට හදලා තියෙනවා. හැඩේ. ඒකද මේකේ දවස් 3-4ක් මේ ජලය රඳවලා තියෙනවා. රඳවලා තිබ්බා මේකේ ඝන බරින් වැඩි අපද්‍රව්‍ය ටික පහළට එකතු වෙනවා. සෙඩිමන්ට්ස් විදියට. එන්න මේකට අවසාදක ටැංකිය කියලා කියනවා. ඊට පස්සේ මෙන්න මේ ලබා ගන්නා ජලය ඊළඟට යවනවා ද්විතීයික පිරියම් කිරීම සඳහා. මෙන්න මේක තමයි සාමාන්‍ය විදියට සිද්ධ වෙන්නේ. එහෙනම් ප්‍රාථමික පිරියම් කිරීම කියන්නේ තනිකරම යාන්ත්‍රික ක්‍රමවේදයක්. එහිදී ජලයේ පවතින විශාලත්වයෙන් වැඩි ඝන අපද්‍රව්‍ය සහ ජලයේ අවලම්බනය වෙලා තියෙන බරින් වැඩි ඝන අපද්‍රව්‍ය ඉවත් කිරීමක් සිද්ධ කරනවා. සුළු ජීවීන් භාවිතා වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරි. නියම මේ විදිහට අපජලයේ පිරියම් කිරීමේ ප්‍රධාන පියවර තුනකි. පළවෙනි එක ප්‍රාථමික පිරියම් කිරීම දෙවෙනි එක ද්විතීයික පිරියම් කිරීම තුන්වෙනි එක තෘතීයික පිරියම් කිරීම. ප්‍රාථමික පිරියම් කිරීම, ද්විතීයික පිරියම් කිරීම, තෘතීයික පිරියම් කිරීම. මාතෘකා කරගන්න ප්‍රාථමික පිරියම් කිරීම. ප්‍රාථමික පිරියම් කිරීම කියන්නේ ජලයේ පවතින ඝන අපද්‍රව්‍ය සහ ජලයේ දිය වෙලා තියෙන, ඒ කියන්නේ අවලම්බනය වෙලා තියෙන බරින් වැඩි ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා යොදා ගන්න ලබන ක්‍රමවේදය. එන ලියන්නේ නැද්ද? මෙම පියවරේ ප්‍රධාන වශයෙන් සිදු කරනු ලබන්නේ මෙම පියවරේදී ප්‍රධාන වශයෙන් සිදු කරනු ලබන්නේ අපජලයේ පවතින පාවෙන ද්‍රව්‍ය අවලම්බිත ද්‍රව්‍ය සහ ජලයේ දිය නොවන
ජලයේදී නොවන වැලි මෙටි ආදිය ජලයේදී නොවන වැලි මෙටි ආදිය පෙරා ඉවත් කිරීමයි. පෙරා ඉවත් කිරීමයි. මෙන්න මේ රූප සරණත් පොඩ්ඩක් ඇඳගමු. අප ජලය එනවා ඊගාවට මේ තියෙන්නේ සිදුරු සහිත දැල. යටින් ලියමු. මෙය යාන්ත්‍රික ක්‍රමවේදයකි. මෙය යාන්ත්‍රික ක්‍රමවේදයකි. මෙහිදී අප ජලය කුඩා දැල් පෙරණයක් සහිත දැල් පෙරණයක් හරහා කුඩා දැල් පෙරණයක් හරහා ගමන් කිරීමට සැලැස්වීම මගින් කුඩා දැල් පෙරණයක් හරහා ගමන් කිරීමට සැලැස්වීම මගින් පාවෙන ඝන අපද්‍රව්‍ය ඉවත් කරනු ලබන අතර පාවෙන ඝන අපද්‍රව්‍ය ඉවත් කරනු ලබන අතර එම ජලය විශාල ටැංකියකට එකතු වීමට සලස්වා එම ජලය විශාල ටැංකියකට එකතු වීමට සලස්වා එම ජලය විශාල ටැංකියකට එකතු වීමට සලස්වා
ගුරුත්වය මගින් ගුරුත්වය මගින් ගුරුත්වය මගින් ගණාංශු තැන්පත් වීමට සැලැස්වීමෙන් ගණාංශු තැන්පත් වීමට සැලැස්වීමෙන් වැලි මඩ වැනි දෑ ඉවත් කරනු ලැබේ. වැනි දෑ ඉවත් කරනු ලැබේ. ඊළඟට අපි ඉනවා ද්විතීක පිරියම් කරන්න. ද්විතීක පිරියම් කරන්න. ද්විතීක පිරියම් කරන්න. මෙතෙන්දි වෙන්නේ මේකයි. ජලයේ දිය වෙලා තියෙන කාබනික ද්‍රව්‍ය තියෙනවනේ. මෙන්න මේ ජලයේ කාබනික ද්‍රව්‍ය දිය වෙලා තියෙන නිසා ඒ කාබනික ද්‍රව්‍ය වියෝජනය සඳහා සුද්ධජීවීන්ගේ වර්ධනය හේතුවෙන් ජලයේ තියෙන ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වෙනවා. එතකොට මේ තියෙන ජලයේ BOD යගේ වැඩි. සුද්ධජීවීන් ඒවා ජීර්ණය සඳහා අවශ්‍ය කරන ඔක්සිජන් ජලයෙන් තමයි උරා ගන්න. එතකොට ජලයේ ඔක්සිජන් සඳහා දැඩි තරගයක් ඇති වෙන එකටත් කියනවා BOD යගේ වෙන්න. එහෙනම් මේ පියවරේ අරමුණ වෙන්නේ මෙන්න මේ වැඩි වෙච්ච BOD යගේ පහත හෙළලා සුද්ධජීවීන්ගේ වර්ධනය උපයෝගී කරගෙන මේකේ තියෙන කාබනික ද්‍රව්‍ය අකාබනික සංගණක බවට බිඳෙයි. මෙන්න මේ සඳහා භාවිතා කරනවා ජෛව ප්‍රතිකාරක තාක්ෂණය කියන එක. මෙන්න මේ ජෛව ප්‍රතිකාරක තාක්ෂණයේදී ප්‍රධාන වශයෙන්ම භාවිතා කරනවා ට්‍රික්ලින් ෆිල්ටර් මෙතඩ් කාන්දු පෙරහන් ක්‍රමය. ඒත් එක්කම සක්‍රීය කර රොන්බොල ක්‍රමය භාවිතා කරන අවස්ථාවක් තියෙනවා. ඊගාවට තියෙනවා rotating drum method කියන එක ජෛව භ්‍රමණ බේර ක්‍රමය. මෙන්න මේ දෙක තමයි කතා කරන්න තියෙන්නේ. right. එහෙනම් අපි යමු ද්විතීක පිරියම් කිරීම. ලියන්නේ යන්නේ ප්‍රාථමික පිරියම් කිරීමෙන් පසු ප්‍රාථමික පිරියම් කිරීමෙන් පසු ලැබෙන ජලයේ විවිධ කාබනික ද්‍රව්‍ය බහුල වේ. විවිධ කාබනික ද්‍රව්‍ය බහුල වේ. මේවා සුද්ධජීවීන්ට වියෝජනය කළ හැකි. සුද්ධජීවීන්ට වියෝජනය කළ හැකි ද්‍රව්‍ය වන බැවින්
ඍජුවින්ද වියෝජනය කළ හැකි ද්‍රව්‍ය වන බැවින් ජලයේ BOD යගේ BOD යගේ වඩාත් ඉහළ වේ. BOD යගේ වඩාත් ඉහළ වේ. අලුතුලකින් යන්න. ද්විතීක පිළියම් කිරීමේ අරමුණ වන්නේ ද්විතීක පිළියම් කිරීමේ අරමුණ වන්නේ කෘතිමම ජලය වාතනය කිරීම මගින් කෘතිමම ජලය වාතනය කිරීම මගින් BOD අගේ පහත හෙලා BOD අගේ පහත හෙලා ස්වායුක බැක්ටීරියා උපයෝගී කරගනිමින් ස්වායුක බැක්ටීරියා උපයෝගී කරගනිමින් ජලයේ ද්‍රවිත කාබනික සංයෝග ජලයේ ද්‍රවිත කාබනික සංයෝග සරල අකාබනික සංයෝග බවට පත් කිරීමයි. සරල අකාබනික සංයෝග බවට පත් කිරීමයි. මේ සඳහා ජෛව ප්‍රතිකාරක තාක්ෂණය ජෛව ප්‍රතිකාරක තාක්ෂණය යොදා ගනු ලැබේ. ජෛව ප්‍රතිකාරක තාක්ෂණය යොදා ගනු ලැබේ. මෙන්න මේ ජෛව ප්‍රතිකාරක තාක්ෂණයේ ප්‍රධාන අවස්ථා දෙකක් තියෙනවා. එකකට කියනවා කාන්දු පෙරහන් ක්‍රමය. අනිත් එකට කියනවා rotating drum method කියන එක. එකට බ්‍රෙමන බෙර ක්‍රමය. මෙන්න මේ ක්‍රමයේදී භාවිතා කරන්නේ අපජලය ගේනවා මෙන්න මේ විදිහේ නලයක. මේකේ සිදුරු හදලා දෙන්නේ ජලය වැස්සෙන්නේ. ඊළඟ මේ නලය භ්‍රමණය වෙන්න සලස්වනවා. ඒකලා මේ ජලයේ භ්‍රමණය වෙවි කරගෙන විසිරෙන්නේ මෙන්න මේ කියන අප්‍රිය සංයෝග මතද. මේකේ ගොඩාක් වෙලාවට මෙටල් වගේ දේවල් තමයි දාලා දෙන්නේ, පොරළු වගේ දේවල්. දැන් මේ මෙටල් වල ස්වායක බැක්ටීරියාවන් ජීවත් වෙනවා. මේ අතර හිදස් තියෙනින්ද මේක හොඳට වාතනය වෙනවා. ඒ වාතනය කිරීමේ වේගය වැඩි කිරීම සඳහා මේකට වාතය ඇතුළු කරනවා. මේ එන්නේ අපජලය. එතකොට මේන් වැටෙන අපජලය සුද්ධ ජීවීන් මගින් කාබනික ද්‍රව්‍ය වියෝජනය කරලා මෙහෙට එකතු වෙනවා කාබනික ද්‍රව්‍ය වලින් තොර ජලය. මෙන්න මේකට තමයි අපි කියන්නේ කාන්දු පෙරහන් ක්‍රමය කියලා.
මේ විදියටම යොදා ගන්නවා බැරල් එකක් වගේ එකක්. මෙන්න මෙයාගේ සුද්ධ ජීවීන් ජීවත් වෙන්න පුළුවන් ආකාරයට පොඩි මෙහෙම තැටි වගේ තමයි තියෙන්නේ. මෙහෙම තැටි තියෙන්නේ. ඒවයි සුද්ධ ජීවී ජෛව පටල විදියට ආලේප කරලා තියෙනවා. එනකොට මෙයාගෙන් එක භාගයක් අප ජලය තුල ගිල් වෙනවා මේ ආකාරයට. මෙයා මෙහෙම භ්‍රමණය වෙනවා මේ දිශාවට. එතකොට මේ සුද්ධ ජීවීන්ගේ යම් කිසි කොටසක් ඒ කියන්නේ මේ ජලයට උඩින් ඉන්න කොටස මේ කොටස උඩින් ඉන්න අය. ජල මට්ටමට උඩින් ඉන්න අය වාතයට නිරාවරණය වෙනවා. මේගොල්ලෝ ස්වායක බැක්ටීරියා ඉඳලා ඒගොල්ලන්ට ඇති තරම් වාතය තියෙනවා. මේ තියෙන්නේ අපජලය. මේගොල්ලන් නැති පදවට පෝෂක තියෙනවා. එතකොට මේක හිමීට කරකෙද්දි මොකද වෙන්නේ? මේ පහළට එන අය කාබනික ද්‍රව්‍ය වියෝජනය කරලා තමන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරා ගන්නවා. උඩදී ඒගොල්ලන්ට ඇතිවරක් ඔක්සිජන් තියෙනවා. මෙන්න මේ ආකාරයට කරකෙද්දි මෙන්න මේකේ තියෙන කාබනික ද්‍රව්‍ය ටික මොකද වෙන්නේ? අකාබනික ද්‍රව්‍ය බවට බෙදෙනවා. එහෙනම් මේක තනිකරම ස්වායක සුද්ධ ජීවීන් භාවිතා කරලා ජලයේ දී වෙලා තියෙන කාබනික සංයෝග අකාබනික සංයෝග බවට පත් කිරීම සඳහා යොදා ගන්නා ක්‍රමවේද. ලියමු. ලියගන්න ඒ අර්ථයේ ජෛව ප්‍රතිකාරක ක්‍රමයේ ජෛව ප්‍රතිකාරක තාක්ෂණයේ ප්‍රධාන අවස්ථා දෙකකි. මේ තියන්නේ මම ලිව්වේ සුද්ධ ජීවී ගණාවාස කියලා මේ ආලේප කරලා තිනවා. මෙන්න මේ විදිහට පොඩ්ඩක් ඇඳගත්තොත් අපිට වචන ලියන්න තියෙන ප්‍රමාණය අඩු වෙනවා. Yan nila kanina. Yan nila. right ලියමු එනම් කාන්දු පෙරහන් ක්‍රමයේ යටතේ මේක යටතේ ඔහොමම ලියාගෙන යන්න. මෙම ක්‍රමයේදී බැක්ටීරියා ලිහිල්ව ඇසිරුණු
ලිහිල් වැසිරුණු ඝන උපස්සරවල ලිහිල් වැසිරුණු ඝන උපස්සරවල ලිහිල් වැසිරුණු ඝන උපස්සරවල වර්ධනය වීමට සලස්වා වර්ධනය වීමට සලස්වා වර්ධනය වීමට සලස්වා අප ජලයේ ඒ මතට අප ජලයේ ඒ මතට විසිරවනු ලබයි විසිරවනු ලබයි ඒකටම ලියන්න බැක්ටීරියා සහිත උපස්සරය බැක්ටීරියා සහිත උපස්සරය බැක්ටීරියා සහිත උපස්සරය ලිහිල්ව ඇති නිසා ලිහිල්ව ඇති නිසා බැක්ටීරියා සහිත උපස්සරය ලිහිල්ව ඇති නිසා අප ජලය උපස්තර හිදැස් අතරින් අප ජලයේ උපස්තර හිදැස් අතරින් ගලා යන විට හොඳින් වාතනය වී වියෝජනය වේගවත් වේ හොඳින් වාතනය වී වියෝජනය වේගවත් වේ එනිකවට රොටේටින් ඩ්‍රම් මෙතඩ් එක එහෙම නැත්නම් භ්‍රමණ බේර ක්‍රමයේ යටතේ ලියමු මෙම ක්‍රමයේදී බැක්ටීරියා වර්ධනය කරනුයේ විශාල කැරකෙන සිලින්ඩරාකාර පෘෂ්ඨයක මතු පිට වේ සිලින්ඩරාකාර පෘෂ්ඨයක මතු පිට වේ මෙම සිලින්ඩරාකාර පෘෂ්ඨයෙන් හරි අඩක් අප ජලයේ ගිලී ඇති අතර අනෙක් කොටස
අනෙක් කොටස වාතයට නිරාවරණය වී ඇත. අනෙක් කොටස වාතයට නිරාවරණය වී ඇත. ඒකටම ලියන්න සිලින්ඩරය සෙමෙන් කැරකෙන විට සිලින්ඩරය සෙමෙන් කැරකෙන විට සිලින්ඩරය සෙමෙන් කැරකෙන විට වාතයට නිරාවරණය කොටස වාතයට නිරාවරණය වන කොටස වාතයට නිරාවරණය වන කොටස හොඳින් වාතනය වී හොඳින් වාතනය වී නැවත අප ජලය තුල ගිලේ නැවත අප ජලය තුල ගිලේ නැවත අප ජලය තුල ගිලේ මෙවිට සිලින්ඩර පෘෂ්ඨයේ ඇති බැක්ටීරියා මෙවිට සිලින්ඩර පෘෂ්ඨයේ ඇති බැක්ටීරියා අප ජලයේ ඇති කාබනික ද්‍රව්‍ය වේගයෙන් වියෝජනය කරයි. ඊළඟ තුන්වෙනි මාතෘකාව ත්‍ෘතීක පිරියම් කිරීම. ත්‍ෘතීක පිරියම් කිරීම. එතකොට මෙන්න මේ ත්‍ෘතීක පිරියම් කිරීමේ මෙන්න මේ අපජලයේ ඊගාවට භාවිතයට ගන්නේ මොන කරුණද කියන එක මත තමයි තීරණය වෙන්නේ. මොන නමුත් මේකේ ව්‍යාධිජනක සුදුජීවීන් හිටියොත් එහෙම ඒ සුදුජීවීන් අවක්ෂේප කරලා අයින් කරන්න පුළුවන් ගණීකාරක විදියට ඇලම් වගේ දේවල් එකතු කරනවා. සුදුජීවීන් සහ මුලින්ම ඉවත් කරන්න ඕනේ නම් ක්ලෝරින් වගේ රසායනික ද්‍රව්‍ය එකතු කරනවා. ලියන්න. ත්‍ෘතීක පිරියම් කිරීම පිරියම් කිරීමේ ස්වභාවය ත්‍ෘතීක පිරියම් කිරීමේ ස්වභාවය රඳා පවතිනුයේ මෙම ජලය භාවිතයට ගනු ලබන අවස්ථාව මත පදනම්වය. භාවිතයට ගනු ලබන අවස්ථාව මත පදනම්වය. මෙහිදී මෙම ජලයේ පවතින ශුද්ධජීවීන්
සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා ක්ලෝරින් වැනි රසායනික ද්‍රව්‍ය උපයෝගී කරගත හැක. අලුතුරකින් යන්න. එසේ නොමැතිනම් ජලයේ අවලම්බනය වී ඇති බැක්ටීරියා කොලනි ජලයේ අවලම්බිත බැක්ටීරියා කොලනි ඉවත් කිරීම සඳහා ඇලුමිනියම් සල්ෆේට් වැනි කැටිකාරක ද්‍රව්‍ය යොදාගත හැක. ඊට අමතරව තියෙන්න පුළුවන් ජලය තුළ විවිධ විස ද්‍රව්‍ය අන්නේ විස ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා සක්‍රිය කරන ලද කාබන් පෙරණ තුලින් ජලය ගමන් කිරීමට ලක් කරන්න පුළුවන්. හැබැයි ගොඩාක් වෙලාවට ඒවා කෙරෙන්නේ නැහැ. ලියමු කමෙන්ට් නැතල්ල උනක් දාලා නැත්නම් ඊගවරුලේ. ඇතැම් විට ජලයේ දිය වී ඇති විවිධ විස සහිත කාබනික සංයෝග ඉවත් කිරීම සඳහා සක්‍රීය කාබන් පෙරණ තුලින් ජලය ගමන් කරවනු ලැබේ. ඊළඟට තියන්නේ ඝන ද්‍රව්‍ය කළමනාකරණය. මම ඒක ප්‍රශ්නයකට දාලා උගන්වන්නම්. ඒ මොනත් අපි ඉරිදා පන්තියේ කරන්නේ මම පරිසර රසායනය මෙතනින් නවත්තනවා. තව චූටි කොටසක් තියෙනවා ඝන ද්‍රව්‍ය කළමනාකරණය කියලා. ඒක ප්‍රශ්නයකට දාලා ඒ කොටස කරන්න. ඉරිදා පන්තියේ මොනත් අපි කරනවා ප්‍රත්‍යක්ෂතාවයේ පාඩම. මම ඒ ටියුට් එකේ PDF එක එවන්නම්. ගණන් ටිකක් තියෙන්නේ තියරි පොඩ්ඩයි තියෙන්නේ. සාමාන්‍යයෙන් පැය 3:00මාරක් විතර යනකොට පාඩම ඉවර කරගන්න පුළුවන්. හරි එහෙනම් අදට පාඩම නවත්තනවා. සියලු දෙනාටම සුබ දවසක්.